නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු යථාගාරං දුච්ඡන්නං උට්ටි සම්ති විච්ඡති ඊවං අභාවිතං චිත්තං රාගෝ සම්ති විච්ඡති යථාගාරං සුච්ඡන්නං තීන සාමති විච්ඡති ඊවං සුභාවිතං චිත්තං රාගෝන සාමති විච්ඡති සාදු 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 සද්ධාවන්ත පින්තුනි මේ ප්‍රකාශ කරන්නට යෙදුනි මහා කරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ ඊ타ම උතුම් ගාථා දේශනාවක්. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාමේ පින්කම සිදු කරනු ලබන්නේ මිහි දායකත්වයෙන් කටයුතු කරන්නේ විශේෂයෙන්ම මල්ලිකා සමරනායක මෙතිනියත් ජයතිස්ස සමරනායක මෙතිතුමන් කියන මේ දෙපළගේ සහභාගීත්වයෙන් ඥාති මිත්‍රාදීන් හැමදෙනාම සහභාගී කරගෙන විශේෂයෙන්ම මල්ලිකා සමරනායක මෙතිනියත් ජයතිස්ස සමරනායක මෙතිතුමනුත් යුග දිවියට පිවිසලා වසර 45ක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේදී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් එවැගේම තමන් හෙදුවෙඩුව ආදරණීය දෙමාපියන් වහන්සේලා මීගිය ඥාති මිත්‍රාදීන් එවැගේම රට වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන් කියන හැම දෙනාටම පින්පෙත් අනුමෝදන් කර දෙන්න බලාපොරොත්තු වෙනවා. එවැගේම තමන්ගේ ආදරණීය දූ දරුවන්ට එවැගේම මුණුබුරු මිනිබිරියන් හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ අනාගත ජීවිතය වාසනාවන්ත වේවා කියලා දෙමාපියන් වශයෙන් බොහෝම කරුණාධ්‍යාසයෙන් ඒ හැමගේම දියුණුව ප්‍රාර්ථනා කරමින් මේ උදාරතර පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් විශේෂ වශයෙන් බෞද්ධ නාලිකාව දේශනා කරන විකාශනය කරන මේ ධර්ම දේශනා මෙතන මේ වාඩිව සිටින පින්වතුන්ට පමණක් නොව ලංකාවාසී ලක්ෂ සංඛ්‍යාත පිරිසකට එවැගේම ලෝකවාසී බොහෝ දෙනාට මේ තුලින් මේ ධර්මය අහන්නට ධර්මයට සවන් දෙන්නට ධර්මයේ කෙරෙහි හිත යොමු කරගන්නට ඉඩ අවකාශ සැලසෙනවා. ඒ නිසා පින්නතුනි මේ පින්කම මේ ලෝක ධාතුවේ තිබෙන උතුම්ම පින්කම වශයෙන් උයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුනි උන්වහන්සේගේ දේශනාවන් හිදී දාන පින්කම් තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. ඒ වගේම සීල සමාධි ප්‍රඥා කියලා නිවන් මාර්ගී අපි සම්පූර්ණ කරගත යුතු අවස්ථා තුනක් තථාගතයන් වහන්සේ අපිට පෙන්වා තිබෙනවා. ඉතින් මේ දාන සීල භාවනා පින්කම් තුනින්ම සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි පින්වතුනි මේ හැම දෙයක්ම අර සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගන්නටත් ඒ වගේම දාන සීල භාවනා පින්කම් සිද්ධ කර ගන්නටත්
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්ටත් නිවන් මඟ යන්නටත් අප හැම දිනාටම පින්වතුනි මූලික වශයෙන් පිහිට ආධාර වෙන එකම දේ නම් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයයි. ඒක නිසා අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ තිබෙන උතුම්ම දානේ නම් දීමනාව නම් ධර්ම දානයයි කියලා. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුද්ධ වචනයෙන් ඒ ඊටාම පැහැදිලි වෙන කාරණයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ තිබෙන ප්‍රාතිහාර්ය දෙකක් දේශනා කරලා තිබෙනවා. ඉර්ධි ප්‍රාතිහාර්ය සහ අනුශාසනී ප්‍රාතිහාර්ය කියලා. ඉර්ධි ප්‍රාතිහාර්ය කියලා කියන්නේ පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ බුදු වන්නටත් පෙර එදා දඹදිව් තලයේ මේ මනස දියුණු කරගත්ත යෝග භාවනා කරපු බොහෝම දියුණු තත්වයට මනස දියුණු කරගත්තා වූ අය සිටියා. ඔය ආලාර කාලාම උද්දකාරාම රාමපුත්‍රාදී අය රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන නීව සංඥා නා සංඥායතනේ දක්වාම හිත දියුණු කරගෙන තිබුණා. ඒ අයට බ්‍රහ්ම ලෝක උප්පත්තිය ලබන්නට ඒ වගේම අසඤ්ඤ තලයේ දක්වා ගමන් කර හැකිසේ මනස දියුණු කරගෙන තිබුණා. එහෙම දියුණු කරගත්ත අය අතර මේ අෂ්ට සමාපatti පංච අභිඥා ලබාගත් අයත් හිටියා. ඔය අෂ්ට සමාපatti පංච අභිඥා ලබාගත් අයට පින්නතුනි පුළුවන්කම තිබෙනවා අහසින් ගමන් කරන්නට. 이르දි බලයෙන් අහසින් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ මහා පෘථුවිය එවිදිනවා වාගේ අහසේ ගමන් කරන්නට, ඒ වගේම දිය මත ගමන් කරන්නට, ඒ වගේම පුදුම හිතන දේ කරන්නට, නොඑක් විදිහේ 이르දි ප්‍රාතිහාර්ය පාන්නට, නොඑක් දේවා මවා පෙන්වන්නට ඒ විදිහේ හැකියාව ශක්තිය තිබෙනවා. මේ සමත භාවනා දියුණු කරලා අර අභිඥා උපදවා ගත්ත අයට. එතකොට බුදුරජාණන් වහන්සේ ඉබඳු මේ අභිඥා ලාභීන් නොඑක් විදිහේ ඉර්ධි ප්‍රාතිහාර්ය සිද්ධ කරලා තිබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වතුනි ඒ විදිහේ මිනිස්යන් මවිත කරවන, මිනිස්යන්ට පුදුම දනවන, විස්මයේ දනවන අර විදිහේ මහා පුදුම දේ කළ හැකි අයට ඉරිදිමතුන් කියලා කියනවා. ඉතින් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණු ඉරිදිමතුන් හිටියා. දැන් අපේ ගෞතම බුද්ධ ශාසනයේ ඉරිදිමතුන් අතර අග්‍රස්ථානයේ ලැබුවේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේට හැරුණාම මේ ලෝකයෙහි මහා පුදුම දේ කළ හැකි මහෝත්තමයන් වහන්සේ නම. උන්වහන්සේට ඕනෑම අවස්ථාවක මේ මහා පෘථුවිය කම්පා කරවන්නට පුළුවන්. ඒ වගේම ඉරහඳ තාරකා ස්පර්ශ කරන්නට පුළුවන්කම තිබෙනවා. අහසේ ගමන් ඉර්ධියෙන් ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. නොපෙනී ඉන්නට පුළුවන්කම තියෙනවා. ඕනෑම සත්වයෙකුගේ රූපයක් මවන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම විශාල ශරීර මවන්නට, කුඩා ශරීර මවන්නට, ඒ වගේම අන්ධකාරයේ මවන්නට, ආලෝකයේ මවන්නට මේ විදිහේ මහා පුදුම දේ කළ හැකි මහෝත්තමයන් වහන්සේ නමක් තමයි පින්නතුනේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හැරුණාම ඉර්ධි බලයේ තිබිච්ච එකම උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට කළ හැකි දේ මේ ලෝකේ කිසිවෙකුට කරන්නට බැහැ පින්නතුනේ. එක අවස්ථාවක වසවත්ති මාරයා තථාගතේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිලා ප්‍රකාශ කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ තරම පුණ්‍යවන්තයෙක්, භාග්‍යවන්තයෙක්, 이르දිමත් කෙනෙක් මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ ලෝක ධාතුවේ තිනේ. ස්වාමීනි ඔබ වහන්සේ අර පෙනෙන හිමාලය කන්ද, ඔබ වහන්සේ හිමාලය කන්ද දෙස බලලා අදිෂ්ඨානයක් කළොත් එහෙම මේ හිමාල කන්ද, මේ හිමාල පර්වතය රත්
රත්තරන් පර්වතයක් වේවා කියලා. ස්වාමීනි එක නිහිම ඒ මහා කන්ද ලෝකයේ උස මහා විශාල මේ පර්වතය තනි රත්තරන් බවට පත් වෙනවා. ඒ තරම් පුදුම පුණ්‍යමය 이르දයක් පුණ්‍යමය වාසනා භාග්‍යයක් ඔබ වහන්සේට තිබෙනවා ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේ මේ ලෝක ධාතුව පාලනය කරන සීක්වා මේ ලෝකේ රජකම නැත්තම් මුළු ලෝකෙම පාලනය කරන රාජ්‍යත්වය කරන සීක්වා කියලා බුදුරජාණන් වහන්සේට මුළු ලෝ පාලනය කරන්නටි කියලා ආරාධනා කළා. එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ වදාලා පාපී මාරය මට ඔබ කියන්නට අවශ්‍ය නැහැ මේ ලෝකේ පාලනය කරන්නටි කියලා. පාපී මාරේ මම මේ ලෝකේ ධර්මයෙන් පාලනය කරන කෙනෙක්. මම ධර්ම රාජ්‍යයක් ගොඩනගාගෙන ඒ ධර්මයෙන් මේ ලෝකේ පාලනය කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයට පමණක් නෙවෙයි, දිව්‍ය ලෝකයට පමණක් නෙවෙයි, බ්‍රහ්ම ලෝකයට පමණක් නෙවෙයි, දසදහසක් සක්වල ලෝකයෙහි උන්වහන්සේගේ ආඥා චක්‍රය පවතිනවා. එතකොට පින්නතුනි මේ සක්වලක් කියලා කියන්නේ ඒක සෞරග්‍රහ මණ්ඩලයක්. ඉරක් හඳක් තිබෙන ජීවීන් වාසය කරන සෞරග්‍රහ මණ්ඩලයක් තමයි පින්නතුනි සක්වල කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ආඥාව උන්වහන්සේගේ ධර්මය දසදහසක් සක්වල ලෝකේ පවතිනවා පින්නතුනි. එතකොට අපට පෙනෙන්නේ නැති අනන්තා පරිමාණ ලෝකවල තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කැමැති ධර්මයේ ශ්‍රවණය කරන දිව්‍ය බ්‍රහ්මයන් වාසය කරනවා පිළිතුරු. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මම ධර්මයෙන් ලෝකේ පාලනය කරන කෙනෙක්. ධර්ම රාජ්‍යයක් ගොඩනගාගෙන ලෝකේ පාලනය කරන කෙනෙක්. එතෙන්දි වසවත්ති මාරය ඇසුවා එහෙනම් ඔබ වහන්සේගේ ඒ රාජ්‍ය කරවන අමාත්‍යවරු කවුද? එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ වදාලා පාපී මාරය මගේ අමාත්‍යවරු තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාපති උන්වහන්සේ. ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ ඉර්ධිමතුන් අතර අග්‍රප්‍රාප්ත මහතෙරුන් වහන්සේ මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන ශ්‍රී සද්ධර්මයේ ඉදිරියෙන් තබාගෙන ලෝ ධර්ම රාජ්‍යයක් කරවන කෙනෙක් ධර්ම රාජ්‍ය කරවන කෙනෙක් කියන බව බුදුරජාණන් වහන්සේ දා දේශනා කළා. ඉතින් පින්නතුනි ඒ නිසා අර විදි ඉර්ධි ප්‍රාතිහාර්ය පාන අයත් ලෝකී සිටිනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අනිත් ප්‍රාතිහාර්ය තමයි අනුශාසනී ප්‍රාතිහාර්ය. අනුශාසනී ප්‍රාතිහාර්ය කියන්නේ පින්නතුනි ධර්ම දේශනා කරලා සත්වයින් පහදවන කෙනා. එයා මහා අමුතු ඉර්ධියක් පාන්ට යන්නේ නැහැ. ධර්මයේ දේශනා කරලා ධර්මයේ අවබෝධ කරවලා ධර්මයේ යම් කිසි කෙනෙකුට අහන්ට සලස්සලා ඒ ධර්මයෙන් ඒ තනත්තාගේ මෙලව ජීවිතේ පරලොව ජීවිතේ මෙලව පරලොව ජීවිතේ සුගති මඟ නිවන් මඟ ඒ යහපත් මාර්ගයේ පෙන්වනවා නම් ඒ දේශනාව පින්නතුනි බුදුරජාණන් වහන්සේ අනුශාසනී ප්‍රාතිහාර්ය හැටියට දේශනා කළා. ඉතින් මේ පිළිබඳ ලස්සන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තැනක් තිබෙනවා. එක අවස්ථාවක අපේ බුදු පියාණන් වහන්සේ ගංගානම් ගං තෙරට වැඩම කරලා ඒ ගඟින් එතර වන්නට තථාගතයන්න් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග ඒ ගං තෙර වාසය කරනවා වැඩ ඉන්නවා. ඒ ගඟේ පින්නතුනි මිනිස්සු එතර මෙතර ගෙන යන පාරුවක් තිබෙනවා. ඉතින් මේ පාරුවෙන් මිනිස්සු අරගෙන ගඟින් එහා පැත්තට ගෙනියනවා. දැන් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ පාරුව එනතුරු අර මේ ගං තෙර වාසය කරනවා භික්ෂුන් වහන්සේලා සමග. ඊ අවස්ථාවේදී අර පංච අභිඥාලාභී තාපස කෙනෙක් මේ ස්ථානෙට ආවා. එමිල්ලා බුදුරජාණන් වහන්සේ දෙස බලලා භික්ෂුන් වහන්සේලා දෙස බලලා සිනහ පහල කරලා පොඩි සමච්චලයක් කරලා මේ 이르දිමත් තාපසතුමා කුමක්ද කළේ?
අර ගංගාවේ ජලය මත ඇවිදගෙන ගියා. මේ පාරුව එනකන් හිටියේ නැහැ. ජලයේ මත මේ මහා පෘථුවිය වගේ ජලයේ උඩ ඇවිදගෙන ගඟෙන් එක්තර වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිටිනවා දැන් මේ පාරුව එනකන්. එතෙන්දී අර අනිත් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බලන්නට අර ඉර්ධිමත් තාපසතුමා ඔරුවක් කෙනකන් හිටියේ නෑ Tamanගේ ඉර්ධි බලේ පාවිච්චි කරලා අර ගඟෙන් ඈතර වුණා ස්වාමීනි. ස්වාමීනි තාපසතුමා වගේ නෙමෙයි ඔබ වහන්සේට තරම් ඉර්ධිමත් භාවයේ තියෙන කෙනෙක් මේ ලෝක ධාතුවේ තවත් නෑ. ඔබ වහන්සේට සිතූ දේ කළ හැකි මේ මහා පෘථුවිය කම්පා කළ හැකි ඒ වගේම මේ ලෝකේ කිසිවෙකුට නොකළ හැකි මහා පුදුම ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් කෙනෙක් ඔබ වහන්සේ. එහෙමනම් ස්වාමීනි ඇයි අපි අර ඔරුවක් කෙනකන් පාරුවක් කෙනකන් මේ නැවතිලා ඉන්නේ? අපිත් ස්වාමීනි අපේ උසස් ගුණ පාමින් ගඟෙන් ඈතර වෙමු කියලා ප්‍රකාශ කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ භික්ෂුන් වහන්සේලාට වදාලා එවෙත්නි මේ පාරුව එනකන් මෙතන ඉඳිමු. පාරුව නැත්තම් ඒ ඔරුව පදවන තැනත්තා පෙමුණුනහම බුදුරජාණන් වහන්සේ ඇසුවයි ඔරුව පදවන කෙනාගෙන් ඔබ මේ මිනිස්සෙක් මෙතර ඉඳලා ඊතරට ගෙනියන්න කොච්චර මුදලක් අය කරනවද? ඉතින් දී තැනත්තා කිව්වා ස්වාමීනි කහවණුවක් අය කරනවා. බුදුරජාණන් වහන්සේ ඉතින්දී අර භික්ෂුන් වහන්සේලාට වදාලා මහණෙනි අර යෝගී තැනත්තා අර තාපසතුමා කරපු වැඩි එයා කරපු අර කාර්යයේ වටිනාකම කහවණු එකයි. එයා මේ ජලයේ මත ඇවිදගෙන ගියා ඒකේ වටිනකම එක කහවණුවයි. මේ ඒ තැනත්තා කරන දේම තමයි මේ පාරුව පදවන කෙනත් කරන්නේ. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වදාළ එවෙත්නි තමන්ගේ උසස් ගුණ ප්‍රදර්ශනය කරන්නට යන්න එපා. තමන් ළඟ තියෙන උදාර ගුණ, ශ්‍රේෂ්ඨ ගුණ ඒවා ලෝකේ හමුවේ ප්‍රදර්ශනය කරන්නට යන්න එපා. ඒ කිවි ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ට එපා කිව්වා. මහ ජනතාව මුලා වෙන ආකාරයට, මහ ජනතාව රැවටෙන ආකාරයට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්ට එපා කිව්වා. ඇයි එහෙම කිව්වේ? මේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාපුවාම පින්නතුනි මිනිස්යන් ඒ නිසා ඒ තැනත්තාගේ අප්‍රමාණ පැහැදීම ඇති කරගන්නවා. එයා මහා පුදුම කෙනෙක්, ආචාර්යමත් කෙනෙක්, අසිරිමත් කෙනෙක් කියලා ධර්මයේ කෙරෙහි පැහැදිලා නෙමෙයි මේ පැහැදීම ඇති වෙන්නේ. අර ආචාර්ය අద్భుත කාරණා දැකලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රාතිහාර්යයට වඩා මේ ලෝකේ තියෙන උතුම්ම ප්‍රාතිහාර්ය නිවන් මඟ පෙන්වන හැටියට චතුරාර්ය සත්‍ය පෙන්වා දෙමින් එක සතර පද ගාථාවක් දේශනා කරලා යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගී පිහිටුවනවා නම්, නිවන් මඟ පිහිටුවනවා නම් අන්න ඒ දේශනාව අනුශාසනීය ප්‍රාතිහාර්ය ලෝකේ උතුම්ම ප්‍රාතිහාර්ය බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් අපි බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම සිද්ධ කළේ අනුශාසනීය ප්‍රාතිහාර්ය. ඒ වගේම මහරහතන් වහන්සේලා පිරිනිවන් පාන මොහොත දක්වා සිද්ධ කළේ උතුම් ප්‍රාතිහාර්ය. ඒ වගේම අපි මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළේ උතුම් ප්‍රාතිහාර්ය. ධර්ම දේශනා කරලා තමයි මේ ජනතාවට දෙවියන් සහිත ලෝකයට පින්නතුනි මේ උතුම් බණ, උතුම් දේශනාව ජීවිතයට සම්බන්ධ කළේ. ඉතින් ඒ නිසා ඒ බඳු උදාර පින්කමක් මේ පින්නතුන් මේ සිද්ධ කරන්නේ. බොහෝ දිනාට හිත වැඩ පිණිස හේතු වන කටයුත්තක් මේ ධර්ම දේශනා කරවීම, ඒ වගේම ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසා දීම. ඉතින් මේ මාතෘකා කළ ගාථාව අපේ බුදුරජාණන් වහන්සේ මේ මනස පිළිබඳව, හිත හැදීම පිළිබඳව, හිතේ ක්ලේශ ධර්මයන්ගෙන් විනිර්මුක්තව ජීවත් වීමේ වටිනාකම පිළිබඳව දේශනා කොට වදාළ ගාථා රත්නයක්. මේ ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයෙහි. බුදුරජාණන් වහන්සේ මිතින්දි පෙන්නනවා යථා ගාරං දුච්ඡන්නං උට්ටි සමති විච්ඡති එවං අභාවිතං චිත්තං රාගෝ සමති විච්ඡති.
පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල අපේ ජීවිතය ගේකට උපමා කරපු අවස්ථා තියෙනවා. මේ ජීවිතේ නැත්තම් මේ ශරීර පංචස්කන්ධය බුදුරජාණන් වහන්සේ ගේකට උපමා කරපු තැන් තියෙනවා. දැන් ලෝතර බුද්ධත්වයට පත් වෙලා පළමුවෙන් උන්වහන්සේ දේශනා කළ උදාන ගාථාව දෙස බලන්න. අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගීහං නකාහසි සබ්භාති පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මච්චකාති. බුදුරජාණන් වහන්සේ ඉතින්දී අපේ ජීවිතේ උපමා කරන්නේ ගේකට. ගයක් දොරක් අපි හැම දිනාටම අවශ්‍ය කරනවා පින්නතුනි. මේ ලෝකේ දුකක් නැතුව ජීවත් වෙන්න නම් ඉන්න හිටින්න තැනක් තියෙන්න ඕන. ඒ නිසා මේ ලෝකේ හැම මිනිස්සෙක්ම Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් ගයක් දොරක් හදා ගන්නවා. දැන් වනාන්තරයක වාසය කරන කුරුළු කොබෙයියෙකුට උනත් පින්නතුනි ඉන්න තැනක් තියෙනවා. කූඩුවක් තියෙනවා, බෙනයක් තියෙනවා. ඒ කුරුළු කොබෙයියෙක් උනත් වාසය කරන්න Tamanට ඉන්න තැනක් සූදානම් කර ගන්නවා. ඒ වගේ මිනිස්යන් වශයෙන් අපට අපේ ශක්ති ප්‍රමාණයෙන් පින්නතුනි අපේ සමහර අය ජීවිතේම උත්සාහ කරලා ගෙවල් දොරවල් හදනවා. රැකී ආරක්ෂා කරලා මිල මුදල් උපයසපේගෙන ගෙවල් හදනවා. කියනවා මේක අපි දෙන්නට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් මේ ගෙදර ඉන්න ඕන. අපේ දරුවෝ වෙනුවෙන් මේ ගේ හදන්නේ කියලා ගෙවල් හදනවා අපි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්‍යය සංසාරේ කරපු ලොකුම දේ තමයි මේ ගෙවල් හදන එක. මේ මිනිස්සු ජීවත් වෙන්න කාලේ ගෙවල් හදනවා වාගේ සංසාරේ ගමන් කරන සත්‍යය තනින් තන ගෙවල් හදලා තියෙනවා. දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදුනහම මනුෂ්‍ය ශරීරයක් ලබා ගන්නවා. දිව්‍ය ලෝකේ ඉපදුනහම දිව්‍ය මේ ශරීරයක් ලබා ගන්නවා. බ්‍රහ්ම ලෝකේ ඉපදුනහම බ්‍රහ්ම රාජේකුට වාගේ ඒ බ්‍රහ්ම රාජීන්ට ඒ සමාන ශරීර ලබා ගන්නවා. තිරිසන් ලෝකෙදි තිරිසන් සතෙක්ගේ ස්වરૂපේ ගන්නවා. ওই විදිහට අපි සංසාරෙහි පින්නතුනි ගෙවල් හදලා තියෙනවා. ඒ තමයි මේ ශරීර පංචස්කන්ධය ඇතුව උපදින්නේ අපි. ඒ ගේ දිරුවාම දැන් පින්නතුනි අපි ගෙවල් හදලා ඒ ගෙවල් පරණ වුණාම කබල් වුණාම දි รา පත් වුණාම අපි කියනවා නේ දැන් මේ ගේ ඉන්න බෑ. මේ ගේ තෙමෙනවා. දැන් හොඳටම පරණයි මේ ගේ. මේ ගෙදර අපේ සීයා ආච්චි හදපු ගයක් නැත්නම් අපේ මුත්තා අපේ පරම්පරාවේ හදපු ගේ මේක. දැන් අපි පරම්පරා කීපයක් මේ ගේ වාසය කළා. මේක දැන් හොඳටම දිරලා අබලන් වෙලා කඩා වැටෙනවා. ඒ නිසා මේ ගේ අත්හැරලා දාලා අපි වෙන ගයක් හදාගන්න ඕන කියලා පින්නතුනේ අපි අලුත් ගයක් හදාගන්නවා පරණ ගේ අත්හරිනවා. ඒ වගේ පින්නතුනේ මේ සත්වයාත් සංසාරයෙහි එක එක ආත්ම භාව ලබා ගන්නවා. මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන කලක් වාසය කරනවා. ඒ මනුෂ්‍යාත්ම භාවය උන තරුණ කාලේ ළමා කාලේ තියෙනවා, තරුණ කාලේ තියෙනවා, වැඩිහිටි භාවයටපත් වෙනවා, තලතුණාවියටපත් වෙනවා, ඊළඟට වයසට යනවා, නාකි මහලු වෙනවා, අන්න හොඳටම දිරනවා ශරීරය. අර ගී අබලන් වෙනවා වාගේ, ගී තෙමෙනවා වාගේ, ගී දිරනවා වාගේ, ගී කඩා වැටෙන්න ආසන්න වගේ අපේ ශරීරය දිනින් දින දවසින් දවස මොහොතින් මොහොත අනිත්‍යත්වයේ කරා ගමන් කරනවා. ඒ දිරනකොට මොකද කරන්නේ පින්නතුනි? මේ ශරීරේ දි รา පත් වෙලා හොඳටම දි รา පත් වුණාම විඥාණය මේ හිතින් ඉවත් වෙනවා. අන්න එදාට කියනවා අපි මරණයටපත් වෙනවා කියලා. අපේ මේ ශරීර කූඩුව ඇතුලේ සිත් තිබෙන මේ විඥාන ධාතුව අපේ මේ ශරීර පංචස්කන්ධයෙන් ඉවත් වෙනවා. එදාට කියනවා අපි මරණයටපත් වුණා කියලා. ඒ මරණයටපත් වෙලා ඊළඟට මේ විඥාණය පටිච්ච සම්පන්නව වෙනත් තැනක ගිහින් අලුතෙන් ගයක් හදනවා. එක්ක තේසං ලෝකෙ වෙන්න පුළුවන්, പ്രേත ලෝකෙ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්, නැවත මනුෂ්‍ය ලෝකෙ වෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ ඒකයි අර බුද්ධත්වයට පත් වෙලා දේශනා කළපු බුද්ධ වචනේ බලන්ට ඊටාම වැදගත්. උන්වහන්සේ බුදු වෙලා උන්වහන්සේගේ පළමුවෙන්ම හිතට නැගුණු මේ උදාර ධර්ම සංකල්පනාව මේ සම්බුද්ධත්ව ජයන්තියක් කෙළඹෙන මොහොතේ ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුද්ධ වචනය මේක කල්පනා කළාම පින්නතුනි මුළු සංසාරේ ගැනම උන්වහන්සේ මෙතෙන්දි දැකලා තියෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ පුදුමාකාර විදිහි උන්වහන්සේට සතුටක් ඇති වුණා. ඒ සතුට, ඒ ප්‍රීතිය කියා නිම කරන්නට බැහැ පින්නතුනි. ඒක සංසිඳුණු සැපයක්. ඒක නිර්ාමිෂ සැපයක්. ආධ්‍යාත්මික සැපයක්. ඒ සැපේ පින්නතුනි අපට වචන වලින් කියන්නට බෑ. අපට කිව්වට තේරෙන්නේ නැහැ. නිවන් අවබෝධ නොකළ කෙනෙකුට නිවන විස්තර කරන්න බෑ. විස්තර කරාට අනිත් කෙනාට තේරෙන්නේ නැහැ නිවනේ තියෙන සැප මොනවද කියලා. ඉතින් ඒ නිසා මේ නිර්වාණ ධාතුව අවබෝධ කළා වූ තථාගතයන් වහන්සේ ඒ අංගීරස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා ජයශ්‍රී මහා බෝධිත්‍රම රාජයන් වහන්සේ අභියසදී සවාසනා සෞකලසුන්නසා දසබිම්බරක් මරසින් පරදවා ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ මොහොතේ අප්‍රමාණ සංසිඳුණු සැපයකින් නිරාමිස සුවයකින් උන්වහන්සේ දේශනා කළා මම අනන්ත සංසාරයේ ඇවිද්දාය. අනේක ಜಾති සංසාරං මම මේ සංසාරේ ඉමක් කොනක් නැති පරක් තෙරක් නැති මේ සංසාරේ මං ඇවිත්තා. මං ඇවිද්ද ආත්ම භාව මට හිතන්නට තබා කියන්නට තබා ඒවා මෙනෙහි කරන්නටත් බැරි තරම් අප්‍රමාණ අති දීර්ඝ සංසාරේ මං ඇවිදලා තියෙනවා. ඒ සංසාරේ මං ඇවිද්දි මක් නිසාද මේ තණ්හාව නැමැති වඩුවා මට සංසාරේ ගෙවල් හද දුන්නා. මේ තණ්හාව තමයි පින්නතුනි සසර ඇවිද්දවන මූලිකම හේතුව, ප්‍රධානතම කාරණය මේ තණ්හාව. මේ තණ්හා නැමැති වඩුවා මට සංසාරේ අපමණ ගෙවල් හදා දුන්නා. තිරිසන් ලෝකෙ ගෙවල් හදලා දුන්නා, പ്രേත ලෝකෙ ගෙවල් හදලා දුන්නා, මනුෂ්‍ය ලෝකෙ ගෙවල් හදලා දුන්නා, දිව්‍ය ලෝකෙ ගෙවල් හදලා දුන්නා. මේ කියපු සියලු ලෝකවල ගෙවල් හැදුවා. මේ වඩුව තමයි මේ තණ්හාව. ඒ වඩුව මං අද හොයාගත්තා. ඒ වඩුව මං හොයාගෙන එයා නැවතනම් මට ගෙවල් හදන්නේ නැහැ. මං ඒ වඩුව හදන ගෙයි කැණි මඩලාද විනාශ කළා. තණ්හාව නැත්තටම නැති කරලා දැම්මා. ආයි නැවත මට ගෙවල් හදන්නේ නැහැ. මම සියලු සංසාර දුකින් මිදුණා, සාන්ත නිවන අවබෝධ කරගත්තා කියලා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදන් එනවා පින්නතුනි. ඉතින් මේ ගාථාවෙනුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සත්වයාගේ සංසාර ගමන පිණිස මේ මනස නැත්තම් හිත ප්‍රධාන වෙන බව. මේ හිතින් තමයි පින්නතුනි අපි පින් පව් කුසල් අකුසල් හැම දෙයක්ම සිද්ධ කරගන්නේ. එතකොට කය ප්‍රධාන වුණාට කය ක්‍රියාත්මක කරවන්නේ මනස තුලින්, සිත තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් කිසි කෙනෙක්ගේ මනස නැත්තම් හිත නොයික් විදිහේ දුසිරිත් වලින් ක්ලේශ ධර්මයන්ගෙන් පිරීලා තියෙනවා නම්, ඒ ක්ලේශ ධර්මයන්ගෙන් ව්‍යාවෘතව තියෙනවා නම් ඒ තනත්තා රෝගියෙක් වගේ තමයි සමාජයේ වාසය කරන්නේ. ලෙඩ වෙච්ච කෙනෙක් වගේ, රෝගියෙක් වගේ අර කෙලෙස් ධර්ම වලින් හිත වවාගෙන වඩාගෙන ක්ලේශ භරිතව තමයි ජීවිතේ ගත කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවත් වීම සඳහා නිවාසයක් පිළියෙල කරගන්නවා නම් ඒ නිවාසය පිළියෙල කරගන්නේ කුමක් සඳහාද? වැස්සෙන්, අවුවෙන්, පින්නෙන් කියන මේ ස්වාභාවික උපද්‍රවයන්ගෙන් බේරිලා ජීවත් වෙන්න. ආරක්ෂා සහිතව තමන්ගේ ජීවිතේ පවත්වගෙන යන්න.
රාත්‍රියට නිදා ගන්නට, දහවලට අවුවෙන් බේරිලා ඉන්නට, ආහාර පාන අනුභව කරන්නට, ජීවත් වෙන්න තමයි ගෙයක් හදාගන්නේ. මේ ගේ ප්‍රධානම අංගේ තමයි පින්නතුනි වහලය කියලා කියන්නේ. ඉතින් වහලේ හරියට හදාගත්තේ නැත්නම් වැස්ස වෙලාවට ගේ තෙමෙනවා. අර ගේ ඉන්න මිනිස්සු ඒ නිසා පීඩාවටපත් වෙනවා. අවරශ්මියට පීඩා විඳිනවා. සීතලට ඒ විදිහේ ස්වාභාවික සියලු ව්‍යසනයන් වලට ගොදුරු වෙනවා. වහලේ හොඳට පිළියෙල කරගෙන නොතිබුණොත්, වහලේ හොඳට සකස් කරගෙන නොතිබුණොත්, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්න ඒ වාගේ තමයි යම් කිසි කෙනෙක් හොඳට හිත හදාගෙන නොතිබුණොත්, මනස සකස් කරගෙන නොතිබුණොත්, ඒ තනත්තාගේ හිත, ඒ තනත්තාගේ මේ සිත නැමැති වහලය හරියට හදාගෙන නොතිබුණොත්, ඒ තනත්තා රාග වැහි වලට අසු වෙනවා, ද්වේෂයට යට වෙනවා, මෝහයට යට වෙනවා. මේ කෙලෙස් වැසි වලින් ඒ හිත ආතුර වෙනවා, ඒ හිත ලෙඩ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ වහලේ හොඳට හදා ගන්නවා වගේ හිතත් හොඳට හදා ගන්න ඕන. හිතත් හොඳට පිළියෙල කර ගන්න ඕන, සකස් කර ගන්න ඕන. මොනවෙන්ද හිත ආරක්ෂා කර ගන්න ඕන? රාගාදී කෙලෙස් වලින් හිත නිදහස් කර ගන්නට උත්සාහ කරන්නට ඕන. එහෙම උත්සාහ කරන කෙනාට තමයි මේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ යථාගාරං දුච්ඡන්නං, තමන් සකස් කරගත්ත නිවාසයේහි වහලය මනාව පිළියෙලට සකස් කරගත්තේ නැත්නම් වර්ෂාවට හසු වෙන ඒ නිවාසය තුල වාසය කරන අය දුක් විඳිනවා වාගේ මේ ජීවිතයේ නැමැති ශරීර පංචස්කන්ධේ ක්‍රියාත්මක කරවන මනස හිත හරියට හදා නොගත්තොත් ඒ තැනත්තා සංසාරයේ අප්‍රමාණ දුකට, අප්‍රමාණ කරදරයට, අප්‍රමාණ පීඩාවටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ කාරණේ වදාළි පින්නතුනි නන්ද මහතෙරුන් වහන්සේ නිමිති කරගෙන, නන්ද ස්වාමීන් වහන්සේ නිමිති කරගෙන. මේ පින්නතුන් දන්නවා නන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල සහෝදරයා. මේ නන්ද කුමාරයා පැවිදි වුණු ආකාරයත් මේ පින්නතුන් අනේක වාරයක් අහලා තිබෙනවා. ඒ නන්ද කුමාරයා මහා පුණ්‍යවන්ත භාග්‍යවන්ත කෙනෙක්. ශාක්‍ය රාජධානී කපිලවස්තු රාජධානීහි සුද්ධෝදන මහරජතුමන්ගේ රාජ්‍යත්වයට උරුමකම් කී කෙනෙක්. රාජකුමාරී. ඉතින් මේ නන්ද කුමාරයා විවාහ වෙන දවසේ අපේ තථාගත බුදුරජාණන් වහන්සේ රාජමාලිගයට පිණ්ඩපාතේ වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම වීමෙන් ශාක්‍ය වංශික ඥාතීන් බලවත් සන්තෝෂයටපත් වුණා. මොකද මංගල සම්මත අවස්ථාවක ශාක්‍ය වංශිකයන්ගේ පමණක් නෙවී මුළු මහත් ජම්බුද්වීපයේම ගෞරවයට පාත්‍ර වුණා වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ වැඩම වීම ශාක්‍ය වංශික රාජකීය ඥාතීන් බොහෝම සතුටු වුණා. මොකද ශාක්‍ය වංශය ජම්බුද්වීපේ කීර්තිමත් වන්නට, ඒ වගේම රාජපූජිත වන්නට, අප්‍රමාණ ගෞරව ලබන්නට හේතු වුණේ අපේ බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයෙක් වීම නිසා. ඉතින් ඒ බඳු කෙනෙක් Tamanගේ රාජධානී විශේෂ අවස්ථාවක පැමිණීම ගැන බොහොම සතුටු වුණා. Tamanගේ ඥාතිවරයෙක් වීම නිසා තමත් සතුටු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ රජගෙදරටම වැඩම කරගෙන දානේ වළඳලා පින්ඩ දාන් පිළිගන්වලා ශාක්‍ය වංශික ඥාතීන් උන්වහන්සේට ගෞරව කළා. උන්වහන්සේ දන් වළඳලා අර නන්ද කුමාරයා අතට පාත්‍රය දුන්න. නන්ද මේ පාත්‍රය ගන්නට කියලා. මේ පින්නතුන් දන්නවා මේ කාරණේ. ඉතින් පාත්‍රය අරගෙන නන්ද කුමාරයා හිතනවා අනේ බුදුරජාණන් වහන්සේ දැන් මේ රජමාලිගයෙන් එළියට වැඩම කරනකොට පාත්‍රය ගනී. නැත්තම් රජගෙදර මිදුරේදී පාත්‍රය ගනී. නැත්තම් ටික දුරක් ගියාම පාත්‍රය නැවතිලා ගනී. එහෙම කළේ නෑ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ පාත්‍රයත් අතේ තියාගෙන නිග්‍රෝධාරාමේ දක්වාම ශාක්‍ය වංශිකයන් පූජා කරපු
නිග්‍රෝධාරාමී දක්වාම නන්ද කුමාරයාට යන්න සිද්ධ වුණා. අතර මගදී විශේෂ සිද්ධියක් වුණා. මේ නන්ද කුමාරයා විවාහ වෙන්න හිටියේ ජනපද කල්යාණී. ඒ මාර්ගී යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ පසුපසින් මේ තමන් විවාහ වෙන්න සිටින රාජකුමාරයා, එදා විවාහ වෙන්න ඉන්න රාජකුමාරයා බුදුහාඳුරු පස්සෙන් යනවා. අර මාලිගේ සඳලු තලයේ ඉඳලා කිව්වා අනේ ගියාට කමක් නැහැ ඉක්මනට එන්න කියලා. ගියාට කමක් නැහැ ඉක්මනට එන්න. මේක නන්ද කුමාරයාගේ හදවත විනිවිද ගියා. ඒක විනිවිද ගියා. ඉතින් නන්ද කුමාරයා හිතුවා අනේ කමක් නැහැ. විහාරයට ගියාම බුදුරජාණන් වහන්සේට පාත්‍රේ බාර දුන්න හැටිම ආපහු එනවා කියලා. ඉතින් විහාරයට වැටම කළ පාත්‍රේ ගන්නකොට බුදුරජාණන් වහන්සේ ඇසුවා නන්ද මහණ වෙන්න කැමතිද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ තමන්ගේ වැඩිමල් සොහොයුරා නිසා මේ නන්ද කුමාරයාට මේකට බෑ කියන්න බැරි වුණා. නිශ්ශබ්දව හිටියා. පස්සේ ඒ මොහොතේම සාරිපුත්ත මහරහතන් වහන්සේට වදාලා මේ නන්ද කුමාරයා පැවිදි කරන්ටයි කියලා පැවිදි කළා. පැවිදි කළා කිව්වා නන්ද ඔබ මේ දැන් පැවිදි ජීවිතයටපත් වුණා. ඔබට භාවනා කර්මස්ථානයක් දුන්නා. භාවනා කරන්ටයි කියලා කුටියක් දුන්නා. අනේ නන්ද කුමාරයාගේ මොන භාවනාවක්ද ඒ වෙලාවේ ඉඳලම කල්පනා කරන්නේ ජනපද කල්යාණී ගැන. අනේ මට ලැබෙන්න තිබුණු රජකම නැති වුණා. ඒ වගේම මුළු රටේම රූමත්ම කාන්තාව වෙච්ච පංච කල්යාණීන් හිබියා වූ සුරූපී කාන්තාවක් වුණු ජනපද කල්යාණිය අනේ මා එනතුරු දැන් මග බලාගෙන ඇති. ඔය ගැනම හිතා හිටියා. ඉතින් දානි ගන්නෙත් නෑ, නිදා ගන්නෙත් නෑ, කල්පනා කරමින් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ගිහින් පැමිණිලි කළා. ස්වාමීනි මේ අලුත් පැවිදි වුණු නන්ද ස්වාමීන් වහන්සේ ආහාර ගන්නෙත් නෑ, නිදා ගන්නෙත් නෑ, කායිකවත් කතා කරන්නෙත් නෑ, බලාගත්තු අත බලාගෙන හිස රැවුල් වවාගෙන බොහෝම දුක් මුසුව වාසය කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ කැඳවලා ප්‍රකාශ කළා නන්ද මාත් එක්ක ගමනක් වැඩම කරන්නට එන්න කියලා. දිව්‍ය ලෝකෙට එක්කන් ගියා. ඒ අනාතර බුදුරජාණන් වහන්සේ ඉර්ධි බලයෙන් දාච්චි හීනක වැඳිරියෙක් මවල පෙන්නවා. ඒක ලැබුගින්නක් ඇති වෙලා වනාන්තරයක ඒ ගසක හිටියේ වැඳිරියක් ඒ ගින්නට අහු වෙලා පිච්චිලා ශරීරේ කුණු වෙලා දුගඳ හමනවා. මේ වැඳිරියගේ අර කුණු වෙච්ච ශරීරයක් පෙන්නවා. පෙන්නලා නන්ද හාමුදුරුවන්ට කියනවා නන්ද මේ පේනව නේද මේ ලැබුගින්නකට අහු වෙලා මේ වැඳිරියක් පිලිස්සලා දුගඳ හමනවා. නන්ද හාමුදුරුව මේක බලා බැලුවා හොඳට. ඉතින් දෙව්ලොවට එකතු කරගෙන ගිහින් පින්නතුනි බුදුරජාණන් වහන්සේ මොන තරම් ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථානාචාර්යවරයෙක්ද කියලා බලන්න. මොනතරම් ශ්‍රේෂ්ඨ මනෝවෛද්‍යවරයෙක්ද කියලා කල්පනා කරලා බලන්න මේ සිද්ධිය සුළු වෙන්න පුළුවන්. මේකේ තුල බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරවන්නට කෙනෙකුට මොනතරම් උන්වහන්සේගේ ප්‍රඥා මහිමය බෝසත් බුදුරජාණන් වහන්සේගේ තිබුණා වූ කෙනෙක් නිවන් අවබෝධ කරවීමට තිබුණා වූ හැකියාව කොච්චරද කියලා බලන්න. ඉතින් දෙව්ලොවට ගිය අවස්ථාවේ දිව්‍ය අප්සරාවන් දෙවඟනන් ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට වඳින්න පටන් ගත්තා. වන්දනා කරන්නට පටන් ගත්තා. අප්‍රමාණ රූප සම්පත් ඇති දිව්‍යාංගනාව. එතින්දි බුදුරජාණන් වහන්සේ මේ නන්ද කුමාර රහතන් ස්වාමීන් වහන්සේගෙන් එතුවා නන්ද අර ඔබ හිතන ඔබ නිතර කල්පනා කරන ඔබ විවාහ වෙන්න හිටියේ ජනපද කල්යාණිත ලස්සන මේ දිව්‍ය ලෝකේ ඉන්න දිව්‍යාංගනාවද ලස්සන. එතින්දි නන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං නිච්චර කල් හිතාගෙන හිටියේ මේ ලෝකේ ඉන්න ලස්සනම කාන්තාව ජනපද කල්යාණි කියලා. මම හිතුවේ ඉච්චර ලස්සන කෙනෙක් මේ ලෝකේ කවුරුත් නැහැ. මම විවාහ වෙන්න ඉන්න ජනපද කල්යාණි තමයි මේ රටේම ඉන්න ලස්සනම කාන්තාව කියලා මං හිතාගෙන හිටියා ස්වාමීනි. ඒක බොරුවක් කියන බව දැන් මට ඒත්තු ගියා. ඒක මං රැවටීමක් වෙලා තියෙන්නේ. ඒක නෙවෙයි ඇත්ත.
ස්වාමීනි මේ ජනපද කල්යාණී මේ දිව්‍යාංගනාවෝ එකට තිබ්බොත් එහෙම ජනපද කල්යාණී හරියට ස්වාමීනි අර මගදී අප දැක්ක දාච්චිහිනි පිලිසිච්ච වැඳිරිය වගේ බොහෝම රූපයෙන් අඩු කෙනෙක් දාච්චිහිනි වැඳිරිය වගේ තමයි ජනපද කල්යාණී. මේ දිව්‍යාංගනාවන් එහෙම නිවී ස්වාමීනි 100,000 ලක්ෂ වාරයක් ඊට වඩා රූපශ්‍රීයෙන් යුක්තයි. එතෙන්දි බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ එහෙනම් ජනපද කල්යාණිය ලබා ගන්නද කැමති දිව්‍යාංගනාවක් ලබා ගන්න. ස්වාමීනි මේ දෙවගණක් ලබා ගන්න තියෙනවනම් කොච්චර දෙයක්. බලන්න අර හිතේ තියෙන ආශාව අර යම්කිසි අරමුණකට අප හිත නැගුණහම ඒ ආරම්මණය පින්නතුනි ක්‍රියාත්මක වෙන ආකාරය. අභිධර්මී වුණාම දැන් චිත්ත වීතියක් හටගත්තාම ඒ හිත කොහොමද පවතින්නේ කියලා. දැන් අපේ හිතේ රාග ආදී ක්ලේශයක් ඉපදුනහම අපේ හිත ක්‍රියාත්මක වන්නේ ඒ රාග ආදී අරමුණ කරා අපිව පොළඹවනවා. ඒක ඉෂ්ට කර ගැනීම සඳහා තල්ලු කරනවා. ඒ වගේම රූපේ පිළිබඳවත් එහෙමයි. දැන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා කියලා මේ තණ්හාව ගැන ප්‍රකාශ කරන තැන තියෙනවා. මේ හැම දෙයකටම අපි ඇලෙනවා. නැත්තම් ගැටෙනවා. ආශාවක් ඇති වුණාම ඇලෙනවා. අකමැති දෙයක් ලැබුණාම ගැටෙනවා. ඉතින්දි වෙන්නේ මොකද? ලෝභයයි, ද්වේෂයයි දෙක තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් උදේ ඉඳලා රැය වෙනකම් හොඳට කල්පනා කරලා බලන්න අපේ ජීවිතේ රැස් වෙන්නේ ලෝභ, දේශ, මෝහ නෙවෙයිද කියලා. එක්ක ලෝභයක් ඇත් නැත්නම් දේශයක්. හොඳ දෙයක් ලැබුණාම අපි සතුටු වෙනවා. හොඳ කෑමක් ලැබුණාම, ඒ වගේම හොඳ ඇඳුමක් ලැබුණාම, Taman කැමති කෙනෙක් මුණ ගැහුණාම, ප්‍රිය වචනයක් අහන්න ලැබුණාම අන්න හිතේ සතුටක් ඇති වෙනවා. අන්න ලෝභය ඇති වෙනවා. ආය වගේම අපි අකමැති ආහාරයක් ලැබුණාම, පිළිකුල් සහගත දුගඳ හමන පිනුල් වෙච්ච ආහාර හිම ලැබුණොත් අපිට තරහ යනවා. අපෝ මේව ගන්න බැහැ, ගඳයි, මේ බොහොම රස නැහැ කියලා අන්න දේශසිත පහළ වෙනවා. ඒ වගේ මිත්‍යෙන්දි බලන්න බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගේ අර හිත වෙනස් කළා. ඒ මොහොත වෙනකම් හිතිබුනේ ජනපද කල්යාණී පිළිබඳ ඊටාම තද බල ආශාවක්. ඊටාම තද බල ආශාවක්. පස්සේ කිව්ව ජනපද කල්යාණීගේ ඒ ආශාව හිතෙන් අයින් කරලා නන්ද දිව්‍යාංගනාවක් ලබා දෙනවා මං හොඳට භාවනා කරන්නටයි කිව්වා. භාවනා කර්මස්ථානයක් දුන්නා. නන්ද ස්වාමීන් වහන්සේ පින්නතුනි ඒ කර්මස්ථානයේ හිත පිහිටුවාගෙන භාවනා වැඩුවා. භාවනා වඩලා උන්වහන්සේ සව් කෙලෙසුන් නසා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සාන්ත නිවන අවබෝධ කොට වදාළා. මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහත් වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නට ආපුවාම ස්වාමීනි මං නිවුණා, මං සැනසීම ඇති කරගත්තා. ඉතින්දී බුදුරජාණන් වහන්සේ ඇසුවා නන්ද දැන් මං පොරොන්දුවක් වුණානේ ඔබට දෙවගණක් ලබා දෙනවා කියලා හොඳට භාවනා කළොත් දිව්‍යාංගනාව ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ සමග ප්‍රකාශ කළා ස්වාමීනි බොහෝම ලැජ්ජාවටපත් වුණා. ස්වාමීනි මං අවිද්‍යාවෙන් අන්ධ වෙලා ඉන්න කාලේ තණ්හාවෙන් මගේ හිත මුසපත් වෙලා තිබිච්ච අවස්ථාවේදී මගේ හිත මා අන්ධව කල්පනා කළා මේ මං වගේම තවත් ශරීරයක් කියලා කියන්නේ ඒකත් පංචස්කන්ධයක්. ඒ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ගොඩවල් පහක්. මා ළඟ තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ගොඩවල් පහක්. ඉතින් මේ පංචස්කන්ධයක් තවත් පංචස්කන්ධයක් ලබා ගැනීමට උත්සාහ කරනවා. ආශාවක් දක්වනවා. ඉතින් ඒ විදිහේ අවිද්‍යාවෙන් යුක්තව මම ඒ කාලේ කල්පනා කළේ. නමුත් ස්වාමීනි දැන් මං විදර්ශනා ඥාණයෙන් දුටුවා මේ ශරීරය කියන එක අනිත්‍ය බව. මේක වෙනස් වෙන බව. මේක සුභ වශයෙන් සැප වශයෙන් ගත හැකි දෙයක් නැති බව. මේක අසුභ, අසාර, අනිත්‍ය දෙයක් බව මා ස්වාමීනි විදර්ශනා ඥාණයෙන් දැනගත්තා, අවබෝධ කරගත්තා. ඒ නිසා නැවත
ඒ රාගාදී සිතුවිලිවත් රාගාදී කෙලෙස්වත් මගේ මනස තුල පවතින්නේ නැහැ, පහළ වෙන්නේ නැහැ. ඒ සියලු දුක් මං නැති කරගත්ත, දුකෙන් නිදහස් වුණා, දුකෙන් සංසිඳුණා, සියලු දුක් නැති කරගත්තා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ මා දැනගත්තා කියලා නන්ද මහරහතන් වහන්සේ එදා තථාගත බුදුරජාණන් වහන්සේට දේශනා කළා. ඒ නිසා පින්තුනි බෞද්ධයන් වශයෙන් අපේ උත්සාහයේ විය යුත්තේ මේ ජීවිතයේ පිළිබඳ තත්වාකාරයෙන් දැන අවබෝධ කරගන්නට නම් අර ප්‍රකාශ කළ විදිහට මනස දියුණු කරගෙන මනස උසස් තත්වයට නගාගෙන මේ ශරීරයේ තියෙන નિසරු බව අවබෝධ කරගන්නට උත්සාහ කිරීමයි. ඒක තමයි පින්නතුනේ අපේ නිර්වාණ අවබෝධය සඳහා අපට පිහිට පිණිස පවතින එකම මාර්ගය. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස නිතරම ධර්මයේ කෙරෙහි හිත යොමු කරගත්ත පිරිසක්. ධර්මයේ තියෙන වටිනාකම දන්නා වූ පිරිසක්. ඒ වගේම ධර්ම දානයේ තියෙන උදාර ආනිසංස හොඳින්ම අවබෝධ කරගෙන කටයුතු කරන්නා වූ පිරිසක්. ඉතින් ජීවන මගේ අවුරුදු 45ක් බොහෝම අවබෝධයෙන් යුක්තව තමන්ගේ ගිහි ජීවිතය යහපත්ව ගත කිරීම පින්තුනි තාම සතුටු විය යුතු අවස්ථාවක්. දැන් ලෝකේ ගත්තාම සමාජයේ ගත්තාම ගිහි පින්තුන් අතර මේ ගිහි ජීවිතේ සාර්ථක කරගත් අයත් ඉන්නවා, අසාර්ථක කරගත් අයත් ඉන්නවා. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියේ නකුල මාතා නකුල පිතා කියන දෙපළ ඊටාම වයසට ගිය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දකින්නට ආවා. එවිදින් බුදුහාඳුරුව වැඳලා নমස්කාර කරලා කිව්වා ස්වාමීනි මේ නකුල මාතාව සමග මා විවාහ වුණේ ඊටාම තරුණ කාලේ. ඒ විවාහෙච්ච දවසේ ඉඳලා අද දක්වාම ස්වාමීනි අපි දෙන්න බොහෝම සතුටින් බොහෝමත්ම හොඳින් අපේ ජීවිතය ගත කරලා තියෙනවා. මේ නකුල පිතා කියනවා ස්වාමීනි මේ නකුල මාතාව කෙරෙහි මගේ තරහක් වෛරයක් තබා නරක හිතකින් ඒ වගේම තරහ හිතකින් මම මේ නකුල මාතාව දෙස බලලවත් නැහැ ස්වාමීනි කියලා දේශනා ප්‍රකාශ කළා. නකුල මාතාවත් ඒ විදිහටම ප්‍රකාශ කළා ස්වාමීනි අපි දෙන්න ජීවිතේ අන්තිම මොහොත දක්වාම මේ වයෝවෘද්ධ අවස්ථාව දක්වාම ඊටාම හොඳින් ජීවිතේ ගත කළා. අපි දෙදෙනා අතර කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ගැටලුවක් ඇති වුණේ නැහැ. බොහොම සතුටින් සමගියෙන් සාමදානෙන් අපේ ජීවිතේ ගත වුණා කියලා ප්‍රකාශ කළා. ප්‍රකාශ කරලා ඒසවා ස්වාමීනි අපේ බලාපොරොත්තුවක් තියෙනවා මරණින් පස්සෙත් නැවත අපි දෙන්න එකටම උපදින්න ඕන කියලා. ඒක ඉෂ්ට වේද කියලා බුදුහාඳුරන්ගෙන් ඇසුවා. බුදුරජාණන් වහන්සේ වදාලා නකුල මාතාවට පිතා මේ ජීවිතේ උන්වහන්සේ අගය කරලා සාදුකාර දීලා බුදු පියාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් සමාන සීලයෙන් යුක්ත නම් සමාන සද්ධාවෙන් යුක්ත නම් සද්ධා සීල සුත ත්‍යාග කියන මේ ගුණ වලින් එක හා සමාන නම් මරණින් පස්සෙත් ඒකාන්තයෙන් යැත්තෝ එකටම වාසය කරනවා එකටම උපදිනවා කියලා දේශනා කළා. නකුල මාතාවත් නකුල පිතාවත් අගය කරලා බුදුරජාණන් වහන්සේ පින්නතුනි ගිහි ජීවිතයක් අගය කරලා සාදුකාර දුන්න අවස්ථාවක් සඳහන් වෙන්නේ නකුල මාතාව පිළිබඳ නකුල පිතා පිළිබඳව. ඒ වගේ ආදර්ශමත් ගිහි ජීවිත ගත කළ උදාර ජීවිත ගත කර බෞද්ධයන් බුදුරජාණන් වහන්සේ දවසත් වාසය කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සමරනායක මෙතුමාටත් මල්ලිකා සමරනායක මෙතිණියටත් සතුටු වෙන්න පුළුවන්. අපේ ජීවිතය අපි අර්ථවත්ව ගත කරලා තිබෙනවා. අපි දරුවන් සකස් කරලා තියෙනවා. එයට ආදර්ශයෙන් මඟ පෙන්නලා තියෙනවා. ඒ දරුවන් අද විදේශ රටවල හොඳට ඉගෙන කියාගෙන උසස් රැකී ආරක්ෂාදී කරගෙන ඒ වගේම මුණුබුරු මිනිබිරියන් දරුවන් ලබාගෙන ඊටාම හොඳින් ජීවිතේ ගත කරනවා. ඉතින් ඒ අයගේ ජීවිතත් තව දින දින දියුණුවටපත් වේවා, එයටත් තුනුරුවන්ගේ පිහිටම ලැබේවා කියලා ආශිර්වාද කරමිනුයි මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා දැන් මේ අවස්ථාවේදී චිතරණ සහිත පන්සිල් සමාදන් වීමෙනුත් ධර්ම ශ්‍රවණී කිරීමෙනුත් ධර්මයේ කෙරෙහි හිත යොමු කිරීමෙනුත්
මේ පින්නතුන් හොඳට භාවනා කරන අය ධර්මයේ දන්න අය ඉතින් මේ අපි පුරණ මේ උදාර ධර්ම ප්‍රතිපatti මේ උතුම් ගුණ බලයෙන් ඒ අපේ දරුවන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒත්තන් දින දින දියුණුවටපත් වේවා ඒත්තන්ගේ සියලු යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා අපටත් මේ උතුම් ධර්මයේ පිහිට කරගෙන මේ බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවන් සුව පිණිස මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දිව්‍යන්ත පින් දෙන්ට ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා යෝගීම තම තමන් හෙදුවෙඩු ආදරණීය මව් දෙමව්පියන්ටත් යෝගීම තමන්ගේ දියුණුවට අතහිත දුන්න සියලු ගුරුවරයාදී සියලු ඥාතී හිතවත් බන්දු වර්ගයාටත් මීගේ සියලු ඥාතීන්ටත් මේ උතුම් පින් ලැබේවා කියලා ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න ඉදං මී ඥාතීනං සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මී ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඉදං මී ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අවසාන වශයෙන් මේ බෞද්ධ නාලිකාවේ දියුණුව ප්‍රාර්ථනා කරමින් මේ පින්තුන් මීට පෙර අවස්ථා කීපයකදීම මේ සාමාන්‍ය නාලිකාවක් බවට පත් කරලීමට ඒ දරුවන් මුණුබුරන් ආදී ඒ පවුලේ අයත් සහභාගී කරවගෙන මේ සඳහා ආධාර උපකාර ආදී සිදු කරන්නටත් තිබුණා. විශේෂයෙන් පසුගිය දවසකත් පැමිණලා ඒ දරුවන්ගේ මුද්දායකත්වයට මුදලින් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කළ බෞද්ධ නාලිකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරලා ඉතින් මේ ධර්ම දානමේ සියලු පින් බෙලිනුත් මේතන් ජීවිතේ පුරාම රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ගේ වාසනා ශක්තියනොත් තව තවත් මේ ජීවිතේ ගුණ ධර්ම දියුණු කරගෙන යහපත් ජීවිතේ ගත කරන්නට තුනුරුවන්ගේ පිහිටින් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ සම්පත් සැලසේවා මේ ජීවිතේ වාසනාවන්ත වේවා මතු පරලොව ජීවිත සුගතිගාමී සපවත් ජීවිත ලැබේවා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැඩ නිවිසනසී පැමිණ වදාලා වූ ලෝකෝත්තර සාන්ත අමා මහ නිවන් සුව පිණිස අපට මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ බුද්ධානුභාවීන සදා සත්‍ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවීන සදා සත්‍ති භවන්තු තී භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවීන සදා සත්‍ති භවන්තු තී